සිප් සවිය රේඩියෝ තත්සලාව රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාර්යය. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් අද දවසේත් මේ සිංහල පාඩම අපිට සමීප කරන්නට අපේ ප්‍රදේශයේ බොහොම ප්‍රකට ප්‍රවීණ සිංහල විෂය පිළිබඳ දේශකතුමෙක් අපිත් එක්ක ඉන්නවා. අනුරාධපුර පඬරැල්ලාව පණ්ඩුල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යවරයා, ඒ වගේම වසර ගණනාවක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුවේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් හැටියටත්, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල විෂය සම්බන්ධ විෂයානුබද්ධ සම්පත්දායකයෙක් හැටියටත් බොහෝ පළපුරුදුකම් ඇති ප්‍රවීණ දේශක සුගත් නයනානන්ද මහතා අදත් ඉන්නවා මැදිරියේ. දරුවන් වෙනුවෙන් ඔබට ආයුබෝවන් කියමින් අපි මේ කාල වේලාව විවර කරනවා පුතේ දුවේ ඔබ සැමට සිංහල පාඩමට. ආයුබෝවන් දුවේ පුතේ. මම කැමතියි අද දවසේත් වෙනදා වර්ගයේම ඔබට විශේෂ වැදගත්කමක් තියෙන සාහිත්‍ය සංග්‍රහයට අදාළ කොටසක් ඔබ වෙනුවෙන් ගෙන එන්නට සහ සාකච්ඡා කරන්නට මේ කාලවකවානුව තුළ ඔබගේ 2020-2021 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුදරියන් කණ්ඩායම් දෙකම වෙනුවෙන්. එහෙමනම් අද දවසේ මම තෝරගත්තේ තවත් අපේ සාහිත්‍ය කොටසේ තියෙන කෙටිකතා සංග්‍රහයේ තියෙන සුවිශේෂී කෙටිකතාවක්. ඒ තමයි ඇරව්වල නන්දිමිත්‍ර මහතා විසින් රචනා කරන ලද නංගී කෙටිකතාව. අපි බලමු. මම හිතන්නේ මේ වෙනකොට ඔබ සියලු දෙනාම මේ කෙටිකතාව කියවලා ඇති. ඉතින් බලමු අපේ විභාගය සඳහා මේ කෙටිකතාව ඇසුරෙන් ප්‍රශ්නයක් අපිට ආවොත්, ඒ වගේම මේ කෙටිකතාව විචාරය කිරීමේදී මේ කෙටිකතාව දිහා බලන්නට, මේ කෙටිකතාව කියවා රස විඳීමේදී මේ කෙටිකතාවේ සාහිත්‍යමය අගය විමසන්නට අපිට ලැබුණොත් මේ කෙටිකතාව පිළිබඳව අපි බලන්නේ කොහොමද, නැත්නම් මේ කෙටිකතාව විමසන්නේ කොහොමද, මේ කෙටිකතාව පිළිබඳ අදහසක් ගන්නෙ කොහොමද කියන එකට පොඩි උදව්වක් උපකාරයක් කරන්නයි මම සූදානම් වන්නේ. මේ ලැබෙන අවකාශයෙන් අපිට බැරි වෙයි සමහරට සමස්ත කෙටිකතාව පිළිබඳ සියලුම කාරණා සාකච්ඡා කරන්න. නමුත් මම උත්සාහ කරනවා හැකි ආකාරයෙන් ඔබට මේ කෙටිකතාව දිහා බලන්න කිසියම් දොරටුවක් විවෘත කරගන්න, දොරටු කිහිපයක් විවෘත කරගන්න මේ අවකාශය භාවිතා කරන්න. අපි බලමු පළමුවෙන්ම මේ නංගී කෙටිකතාවේ රචකයා විදිහට අපි හඳුන්වන ඇරව්වල නන්දිමිත්‍රයන් පිළිබඳව පුංචි කාරණා ටිකක්. ඇරව්වල නන්දිමිත්‍ර 1939 ජූනි 5 වෙනිදා උපත ලබන්නේ. කුලතිලක කුමාරසිංහයන්, මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් සඳහන් කරන පරිදි සිංහල කෙටිකතා කලාවේ යථාර්ථවාදී රීතිය ස්ථාපිත වෙච්ච සිව්වන අධීරයට අයත්, යථාර්ථවාදී රීතිය සිව්වන අධීර විදිහ අපි සලකන 1960-70 දශකයේදී බිහි වූ ප්‍රසිද්ධ කෙටිකතා රචකයෙක් විදිහට අපිට ඇරව්වල නන්දිමිත්‍රයන් හඳුන්වන්න පුළුවන්. මොකද ඒකට හේතුව ඔහුගේ කතා ඉතාමත් පාඨක ප්‍රජාව අතර ජනප්‍රියත්වයට පත්වෙච්ච කාලවකවානුවක් විදිහට මේ 60-70 දශකයේ අපිට හඳුන්වන්න පුළුවන්. සිංහල කෙටිකතා කලාවට ලෝක කෙටිකතාකරුවෙක් වෙච්ච ඇන්ටන් චෙකෝෆ්ගේ ආලෝකය තවදුරටත් ලැබුණේ, නැත්නම් චෙකෝෆ්ගේ කතා කලාවේ රසධාරාව ලාංකේය කෙටිකතා කලාව වෙත පතිත වූ යුගයක් ලෙස මේ 60-70 දශකයේ අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ කාලවකවානුව බබලවපු, ඒ කාලවකවානුව අර්ථ සම්පන්න කරපු කෙටිකතාකරුවන් අතුරෙන් විශිෂ්ටම කෙටිකතාකරුවෙක් විදිහට අපිට ඇරව්වල නන්දිමිත්‍රයන් හඳුන්වන්න පුළුවන්. ඇරව්වල නන්දිමිත්‍රයන්ගේ කෙටිකතා සංග්‍රහ අතර ඔහුගේ ප්‍රමුඛ පෙළේ කෙටිකතා සංග්‍රහයන් තමයි කය මිස සිත නැති දන, රෝසමලේ රේණු, පුංචි කුමාරේ හාමි, රත්තරන් නෙළුම් මල්, මා සොයා එනුමැනවි සහ 1998 දී රචිත නංගී කියන කෙටිකතා සංග්‍රහය. ඔහු කෙටිකතා කලාවට පමණක් නොවේ, ලංකාවේ නවකතා කලාවටත් සුවිශේෂී මෙහෙවරක් සිදු කරපු සාහිත්‍යකරුවෙක්. ඔහුගේ නවකතා විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පියවති සහ ඇගේ පුත්තු, ජීවිතයේ කොටස්කාරයෝ, මල්දෙනිය සිමියොන්, මම ඔබ සිඹිමි, පද්මාවති, ජීවිතය සුන්දරය, මිහි සරණ, මල් මදාරා, කඳුලින් සිනාසෙයි, ගිනිහා සෙනෙහලතා, මැණික කියන කෘති. ගිනි ඒ වගේම සෙනෙහලතා මැණික කියන කෘති ඔහු විසින් රචිත නවකතා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි යෝන් සාහිත්‍ය සඳහාත් ඇරව්වල නන්දිමිත්‍රයන් විසින් දායකත්වයක් සපයලා තිබෙනවා. ඔහු විසින් රචිත යෝන් නවකතා විදිහට යෝන් සාහිත්‍ය විදිහට අපි සඳහන් කරන්න පුළුවන්. පුංචි තරුවක් පායලා, නියං සමේ කුසුම්, ඒ වගේම
තව සිංහල ළමා සාහිත්‍ය සඳහා ඒ වගේම විචාර ශාස්ත්‍රය සඳහා ඇරවුල නන්දිමිත්‍රයන් විසින් කළ මෙහෙවර අපිට ඔහුගේ සාහිත්‍යමය භාවිතාව පිළිබඳ විමසීමේදී හඳුනා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා දුවේ පුතේ. ඉතින් ඔබ ඇරවුල නන්දිමිත්‍රයන් පිළිබඳව සොයා බලද්දී, ඔහු පිළිබඳ කියවද්දී, ඔහුගේ නිර්මාණ භාවිතාව පිළිබඳව විමර්ශනය කරද්දී මේ කෘති පිළිබඳව අධ්‍යයනය දෙන්න. ඇරවුල නන්දිමිත්‍රයන් පිළිබඳව වටහා ගැනීමට ඔබට මම හිතනවා ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මේ කෘති පරිශීලනය කිරීම. ඉතින් ඔහු කිහිප වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන වෙන් පිදුම් ලැබලා තියෙනවා. ඒ වගේම ගොඩගේ සාහිත්‍ය නිර්මාණය, ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා ඔහු දිනාගෙන තිබෙනවා. ගොඩගේ සාහිත්‍ය සම්මානය මේ වගේ අවස්ථා ගණනාවකදී ලාංකේය සාහිත්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් ඔහුගේ භාවිතාව පිළිබඳව සම්මාන ලැබූ කෙටි කතාකාරයෙකු විදිහට අපිට ඇරවුල නන්දිමිත්‍රයන් හඳුන්වන්න පුළුවන්. ඉතින් උසස් පෙළ සඳහා නිර්දිෂ්ට ඔහුගේ මේ නංගී කියන කෙටි කතාව උපුටා ගන්නේ 1998 දී ඔහු විසින් රචනා කරපු එම නමින් යෙදෙන, ඒ කියන්නේ නංගී නමින් යෙදෙන කෙටි කතා සංග්‍රහය. ඉතින් අපි බලමු මේ නංගී කෙටි කතාව තුල, නංගී කෙටි කතාව තුලින් පිළිබිඹුවන අත්දැකීම, ඒ වගේම නංගී කෙටි කතාව තුළ නිරූපණය වන සාහිත්‍යමය අගය පිළිබඳව විමසන්න පුංචි දොරටු කිහිපයක් විවෘත කරගන්නට මේ අවකාශය තුලින්. ලාංකේය කෙටිකතා කලාව තුළ කෙටිකතාවල අන්තර්ගතය පිළිබඳව, කෙටිකතාවල තේමාත්මක භාවිතාව පිළිබඳ විමර්ශනය කිරීමේදී දුවේ පුතේ අපිට පොදු වේ දක්නට ලැබෙන මූලිකම දෙයක් තමයි මේ ලාංකේය කෙටිකතා කලාව තුළ බොහෝ දුරට කෙටිකතාකරුවන් විමර්ශනය කරලා තිබෙනවා මේ මධ්‍යම පන්තික ජීවිතය පිළිබඳව. මධ්‍යම පන්තික ජීවිතය තුළ මධ්‍යම පන්තිකයන් විඳින්නා වූ විවිධාකාර පීඩනයන්, ඔවුන් ජීවිතවලදී මුහුණ දෙන විවිධ දුක් ගැහැට සහ ජීවිතයේ යම් යම් අවස්ථාවන් වලට මුහුණ දීමට යාමේදී ඔවුන් එම අවස්ථාවන් සමග පොරබදන ආකාරය සහ එම අවස්ථාවන් වලින් ජය ගන්න ආකාරය පිළිබඳව ඊටාම සියුම් ලෙස නිරූපණය කරන්නට ලංකාවේ කෙටිකතාකරුවෝ සමත් වෙලා තිබෙනවා. මොකද ඒකට හේතුව ලාංකේය සමාජය තුළ ගමෙන් නගරයට සංක්‍රමණය වීම, නගරය තුළ පදිංචි වෙලා ග්‍රාමීය අනන්‍යතාවයන් කිසියම් ආකාරයකට බැහැර කරලා නාගරික අනන්‍යතාවයන් වැළඳගෙන ඒ නාගරික ජීවිතයට අනුගත වෙලා ජීවත් වෙන මිනිසුන්ගේ, ගැහැණුන්ගේ ජීවිතවල ස්වභාවය. ඒ වගේම තමයි ඔවුන් අර ග්‍රාමීය අනන්‍යතාවයත් සමග ගනුදෙනු කරන ආකාරය. ඒ වගේම මේ ගමෙන් Tamanට එල්ල වෙන විවිධාකාරයේ එක්තරා විදිහක පීඩනයන්, එහෙම නැත්නම් මැදිහත් වීම වලට ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය ඊටාම සියුම් ලෙස මේ කෙටි කතාකරුවෝ නිරූපණය කරලා තිබෙනවා අපිට දක්නට ලැබෙනවා. විශේෂයෙන් ලාංකේය සමාජය තුළ ජීවත් වන බොහෝ අය ගමෙන් නගරයට සංක්‍රමණය වූ අය. අධ්‍යාපනයේ පිහිටෙන් හෝ වෙනත් කිසියම් ආකාරයකින් ගමෙන් නගරයට සංක්‍රමණය වෙලා ගමේ ඉඳලා සාමාන්‍ය ශිෂ්‍යත්වය පාස් වෙලා උසස් පාසලකට ඇවිල්ලා ඒ පාසලෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වෙලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කරලා රජයේ හෝ කිසියම් ආයතනයක රැකියාවක් ලබාගෙන නගරෙන් විවාහයක් කරගෙන ඉතා පුංචි ඉඩකඩක පදිංචි වෙලා මධ්‍යම පන්තික නිවසක් ගොඩනගාගෙන ඒ නිවස තුල සිටිමින් ඒ අවට වටපිටාවේ අයත් සමග ජීවත් වෙමින් Taman හරිහම්බ කරන මුදල් හදල් ඒ මධ්‍යම පන්තික ජීවිතයේ ඔස්සේ වියදම් කරමින් ඒ අවශ්‍යතා ඉටු කරගනිමින් ජීවත් වෙන මිනිසුන්ගේ, ගැහැණුන්ගේ ජීවිතවල පවතින යම් යම් ආකාරයක ස්වභාවය, එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවිතවල පවත්නා අර්බුදකාරී තත්වයන් ඊටම සියුම් ලෙස මේ කෙටි කතාකරුවෝ නිරූපණය කරලා තිබෙනවා. ඉතින් ඇරවුල නන්දිමිත්‍රයන් විසින් රචනා කරපු මේ නංගී කෙටි කතාව තුලත් අපිට දක්න ලැබෙන්නේ එවැනි තත්වයක්. මොකද අපි ලාංකේය සමාජය තුළ දක්නා යථාර්ථය තමයි මේ ගමෙන් නගරයට සංක්‍රමණය වෙච්ච අය නගරය තුළ ජීවත් වෙන්නේ කිසියම් අතීත වේදනාවකින්. ඔවුන් යම්කිසි ආකාරයකට ගමෙන් වියුක්තව ජීවත් වුණත්
ඔවුන්ට මේ ගම පිළිබඳව ග්‍රාමීය අනන්‍යතාවය පිළිබඳව තිබෙනවා කිසියම් වේදනාත්මක මතකයක්. ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මධ්‍යම පන්තික අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන් ගමෙන් අගම අතහැරලා නගරේ ජීවත් වුණත් ඔවුන් හිතින් වැඩිපුරම ජීවත් වෙන්නේ අර ග්‍රාමීය පරිසරය තුල. තවත් ආකාරයකට කිව්වොත් එහෙම ඔවුන් නාගරික ජීවිතය තුළ පදිංචි වුණාට සමහර විට තමන්ගේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ මේ හුඟක් අය තවදුරටත් ජීවත් වුණේ අර ගමේ. ඉතින් නිවාඩුවක් ලැබෙන මොහොතක සිංහල අවුරුද්දට එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක ගමට ගිහිල්ලා සමහරට මඟුල් ගෙදරකට එහෙම නැත්නම් අවමගුල් උත්සවයකට ගමට ගිහිල්ලා ඒ ගමේ නෑදෑයන් සමග කතා බහ කරලා ජීවත් වෙලා පුංචි කාලයක් ගෙවලා ආපහු පාරක් නගරයට ඇවිල්ලා සුපුරුදු ජීවන විලාසිතාවට බද්ධ වීම තමයි මොවුන්ගේ ජීවන චර්යාවේ ස්වභාවය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඇතුලේ ඔවුන් විවිධාකාරයේ අර්බුදවලට මුහුණ දෙනවා. ඔවුන් අතින් සමහර යුතුයකම් කොටස් මගහැරෙනවා. සමහර යුතුයකම් කොටස් ඉටු වෙනවා. සහ ඒ වෙනුවෙන් ඔවුන් යම් කැපකිරීම් කරනවා. මේ කැපකිරීම් ඇතුලේ ඔවුන්ගේ මානව සම්බන්ධතාවල ස්වභාවය, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් පිළිබිඹුවන මානව ජීවිතයේ යථාර්ථය විමර්ශනය කරන කෙටිකතා කරුවෝ ගණනාවක් සිංහල කෙටිකතා කලාව තුළ අපිට හම්බ වෙනවා. මේ නංගි කෙටිකතාවට විෂය වෙන්නේ එවැනි අත්දැකීමක්. ඉතින් අපි බලමු ඇරවුල නන්දිමිත්‍රයන් කොහොමද මේ මධ්‍යම පන්තිකයාගේ අර්බුදය සහ මධ්‍යම පන්තිකයාට මුහුණ දෙන්න සිදුවෙන විවිධාකාර ග්‍රාමීය අනන්‍යතාවයත් සමග ගැට ගැහිච්ච මධ්‍යම පන්තිකයට මුහුණ දෙන්න සිදුවෙන කිසියම් අරුදුකාරී තත්වයන්ට වුන් සියුම් ආකාරයකට මුහුණ දෙන්නේ කොහොමද, එහෙම නැත්නම් ඒව ජයගන්නේ කොහොමද සහ ඒවත් එක පොරබදන්නේ කොහොමද කියලා. ඉතින් ඒ තුලින් අපිට මානව බන්ධුත්වයේ ස්වභාවය නැත්නම් මිනිස් සබැඳියාවන් වල ස්වභාවය, මිනිස් සබැඳියාවන් වල යථාර්ථය ඊටමත් විශිෂ්ට ආකාරයට පිළිඹු වෙනවා කියලා මේ කෙටි කතාව තුළින් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පැහැදිලි කරගන්න පුළුවන්. අපි බලමු මේ නංගී කෙටි කතාව තුළ කොහොමද මේ කියන ග්‍රාමීය සහ නාගරික අනන්‍යතාවය අතර තියෙන ඝට්ටනය, ඒ වගේම ගමෙන් නගරයට සංක්‍රමණය වූවන් තමන්ගේ ගමේ සිටින අය වෙනුවෙන් කරනා වූ යුතුයකම් කොටස නැත්නම් වගකීම් ඉටු කිරීම, ඒවා ඔස්සේ වුන් ස්වකීය ජීවිතේ තුල කරනා වූ විවිධ කැපකිරීම් කොයි ආකාරයකටද පිළිඹු වෙන්නේ කියලා, නැත්නම් කොයි ආකාරයකටද නිර්මාණකරුවා මේව ග්‍රහණය කරගෙන තියෙන නිසා ඒවා තුලින් පාඨක සමාජයට, සමස්ත සමාජයට ලබා දෙන්නා වූ ආදර්ශය, එහෙම නැත්නම් ඔවුන්ට ලබා දෙන්නා වූ දැක්ම පුළුල් කරන ආකාරය කොයි වගේද කියලා. ඒ තුලින් අපි බලමු මේ කෙටි කතාව ਵਿਚාරය කරන්න කිසියම් මානයක් විවෘත කර ගැනීම සඳහා. නංගී කෙටි කතාවේ ප්‍රධාන චරිත විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ කෙටි කතාවේ නංගීගේ චරිතය නිරූපණය වෙන්නේ දයානි කියන චරිතය. ඔහුට සහෝදරයෙක් ඉන්නවා ජිනසේන කියලා. ඒ වගේම දයානිගේ ස්වාමි පුරුෂයා රණදේව, ඒ වගේම වුන් දෙදෙනාට රණදේවට සහ දයානිට දියණියක් සිටිනවා. ඉතින් මේ රණදේව, දයානි, ඒ වගේම ජිනසේන කියන මේ චරිත වටා ගොඩනැගෙන සහෝදරත්වය පිළිබඳ නැත්නම් සහෝදරයා වෙනුවෙන් සහෝදරිය වෙනුවෙන් ස්වකීය ජීවිතය වෙත පැවරුණු යුතුයකම් කොටස කොහොමද ඉටු කරන්නේ කියන එක සියුම් ආකාරයට මේ කෙටි කතාව තුළ නිරූපණය වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ කෙටි කතාව ආරම්භ වෙන්නේ දයානි නැමැති ගමෙන් නගරයට පැමිණි ග්‍රාමීය ජීවිතය තුළ ජීවත් වෙලා ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා රැකියාවක් කරලා නගරය තුළ පදිංචි වෙලා ඉන්න ඒ නාගරික ජීවිතයට අනන්‍ය වෙච්ච, මධ්‍යම පන්තික ජීවිතයට අනන්‍ය වෙච්ච දයානිගේ ජීවිතයේ එක දිනචර්යාවේ එක කොටසක් නිරූපණය වෙමින් තමයි මේ කෙටි කතාව ආරම්භ වෙන්නේ. මෙන්න මෙහෙමයි. දියණිය සමග බසයෙන් බිමට බැසගත් දයානි සිය නිවස දෙසට වහවහා පා ඔසවන්ට වූවාය. එළවලු කිහිපයක් සහිත බෑගයක් ඇගේ අතක එල්ලිමින් තිබිණි. අනික් අතෙහි ඇගේ කාර්යාලීය බෑගය විය. දයානි ඉදිරියෙන් ගමන් කළ අතර පාසල් ඇඳුමෙන් සැරසී සිටි දියණිය ප්‍රභා තෙහෙට්ටු ස්වභාවයකින් යුතුව අම්මා පසුපස ගමන් කළාය.
දෙවුර හරහා වැටෙන පටිසහිත කොළවර්ණ පොත් දෑගය ඇගේ පිටමත එල්ලිමින් තිබේ. මෙන්න මේ කෙටි කතාවේ මේ ආරම්භක ඡේදයම දයානී රණදේව සහ ප්‍රභා කියන මධ්‍යම පන්තික පවුලේ සංකීර්ණ ජීවිත ස්වභාවය ඊටාම සියුම් ආකාරයකට පිළිඹු කරනවා කියලා දුවේ පුතේ අපිට කියන්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය ග්‍රාමීය ජීවිතයක ජීවත් වන පවුලකට වඩා මොවුන්ගේ පවුල්වල මොවුන්ගේ ජීවිතවල තිබෙන සංකීර්ණ ස්වභාවය. මේ කෙටි කතාවේ මේ ආරම්භක ඡේදය තුළින් අපිට ඔවුන්ගේ ජීවිත පිළිබඳ සමීප රූපයක් නිරූපණය කරනවා, නැත්නම් සමීප රූපයක් අපිට පෙන්වනවා. ඒ තමයි දයානී රජයේ කාර්යාලයක සේවය කරන සේවිකාවක්, නැත්නම් කාර්යාලයක සේවය කරන සේවිකාවක්. ඇය බස් රථයෙන් තමන්ගේ සේවය සඳහා ගමන් කරන්නේ. ඒ වගේම සේවය අමාර වෙලා බොහොම තෙහෙට්ටු සහිතව ඇය නිවසට එන්නේ. ඇයත් සමග එනවා ඇගේ දියණිය. එතකොට ඇය නිවස දෙසට එන්නේ එක පැත්තකින් කාර්යාලීය බෑගය, අනිත් පැත්තෙන් තමන්ගේ නිවසේ පරිභෝජන කටයුතු සඳහා අවශ්‍ය වෙච්ච එළවලු සහිත බෑගයක් සහිතව. ඒ වගේම උදෑසන ඇයත් සමග පාසල් සඳහා පිටත්ව ගිය දියණිය පාසලෙන් පස්සේ අපි හිතමු අමතර පන්තියකටත් ගිහිල්ලා ඇයව කොහෙවත් තියන්න විදිහක් නැහැ. ඒ නිසා සමහර විට තමන්ගේ කාර්යාලයේම පැයක් දෙකක් තියාගෙන අනතුරුව කාර්යාල වේලාව අවසන් වීමෙන් පසු නිවෙසට යන මවකගේ ස්වභාවය තමයි දුවේ පුතේ මේ කෙටි කතාවේ ආරම්භය තුළින්ම අපිට පිළිඹු වෙන්නේ. එතකොට ගමේ ජීවත් වෙන පවුලක ජීවිතයයි මේ නාගරික රැකියාවක් කරන මධ්‍යම පන්තික ස්ත්‍රියකගේ ජීවිතය හාත්පසින්ම වෙනස්. සමහරට මීට සමාන්තරව ඇගේ සැමියා, එහෙම නැත්නම් දයානිගේ සැමියා රණදේව, ඒ වගේම භද්‍රාගේ පියා වෙනත් රජයේ කාර්යාලයක හෝ වෙනත් රැකියාවක නිරත වෙමි ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඔහු වෙනත් වෙලාවක කාර්යාල කටයුතු නිම වෙලා නිවසට එනවා. මෙන්න මේ වගේ සංකීර්ණ දිවි පැවතක් තමයි මේ මධ්‍යම පන්තික අයට නැත්නම් මධ්‍යම පන්තිකයන්ට උරුම වෙලා තිබෙන්නේ. ඉතින් මේ සංකීර්ණත්වය, ඒ දිනචර්යාවේ ස්වභාවය, ඒ දිනචර්යාව එකිනෙකට ගැට ගැහිලා තිබෙන විදිහ සහ එහි තිබෙන කිසියම් වෙහෙසකාරී ස්වභාවය නිරූපණය කරන්න මේ කෙටි කතා කරුවා කෙටි කතාව ආරම්භයේදීම හැකියාව ලැබලා තියෙනවා, නැත්නම් කෙටි කතාව ආරම්භයේදීම උත්සාහ කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ විදිහේ එළඹුමකින් හඳුන්වා දෙන දයානී ඊට පස්සේ මුහුණ දෙන්නා වූ අර්බුදකාරී ස්වභාවය තමයි මේ කෙටි කතාව පුරාවටම දිගහැරෙන්නේ. මම කෙටි කතාවේ අදහස් සරලව කිව්වොත් එහෙම මේ විදිහට නිවසට එන නංගිට නැත්තම් දයානිට දකින්න ලැබෙනවා තමන්ගේ සහෝදරයා ජිනසේන ගමේ ඉඳන් ඇවිල්ලා තියෙනවා. ජිනසේන ආපු ගියපු තොරතුරු විස්තර කතා කරමින් ඉන්නකොට දයානිට දැනගන්න ලැබෙනවා තමන්ගේ සහෝදරයාට ජිනසේනට ඊටමත් අසීරු නැත්තම් සංකීර්ණ, එහෙම නැත්තම් ඊටමත් අපි හිතමු මරණය කියන කාරණයට කෙලවර දකින්න තියෙන අසනීපයක්, ලෙඩක් තිබෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් ගොවිතැන් කරන ග්‍රාමීයව ජීවත් වෙන අද කාලේ වුණත් බොහෝ දුරට ගැමියන් තුල ගැමි අය තුල දක්න ලැබෙන වකුගඩු රෝගය. ඇයගේ සහෝදරයා වකුගඩු රෝගයට ගොදුරු වෙලා තිබෙනවා. ඉතින් වෛද්‍යවරුන් ප්‍රකාශ කරන අන්දමට ඔහුගේ වකුගඩු හොඳටම නරක් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට සිද්ධ වෙනවා වකුගඩු බද්ධ කිරීමක් සිදු කරන්නට. මෙන්න මේ කාරණය දයානිට දැනගන්න ලැබෙනවා. ඉතින් කෙසේ හෝ දයානි තමන්ගේ ස්වාමිපුරුෂයා වූ රණදේව සමග එකතු වෙලා විශේෂණ වෛද්‍යවරයෙකුට තමන්ගේ සහෝදරයාව පෙන්නලා ඒ සඳහා දිනයක් යොමු කරගෙන ඒ සඳහා සුදුසුම වෛද්‍යවරයෙක් සොයාගෙන තමන්ගේ සහෝදරයා ඒ වෛද්‍යවරයාට පෙන්නනවා. අවසානයේදී වෛද්‍යවරයාගේ නිගමනය වෙන්නේ ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතුයි කියන කාරණේ. ඉතින් ඔවුන් විවිධාකාරයෙන් විවිධ විදිහට වකුගඩුවක් ලබා ගැනීම සඳහා උත්සාහ දරනවා. ඒ දරන උත්සාහයන් වලදී
ඔහු වෙනුවෙන් වගෝඩුවක් ලබා ගැනීම සඳහා තිබෙන සෑම උත්සාහයක්ම ව්‍යාර්ථ වෙනවා. ඒ අතරතුර කෙටි කතාවේ මැදදී ඔවුන්ගේ අතීත ජීවිතය පිළිබඳ අතීත ආවර්ජනයක නියැලෙනවා. ඒ තමයි දයානගේ සහෝදරයා එහෙම නැත්නම් ජිනසේන. තමන්ගේ ජීවිතය එහෙම නැත්නම් නැගණියගේ ජීවිතය දයානගේ ජීවිතය මේ තරම් තත්ත්වයකට ගෙනීම සඳහා කරලද කැපකිරීම පිළිබඳව. ඔහුගේ පාසල් ජීවිතය කඩා කප්පල් කරගනිමින් මවගේ සහ පියාගේ වියෝවෙන් පසුව තම පවුලේ බර කරට ගනිමින් තම නැගණියගේ ජීවිතය යහපත් කර ගැනීම සඳහා සොහොයුරා විසින් කරලද කැපකිරීම සහ ඒ ඔස්සේ ඔහුට විඳින්න සිදුවෙන විවිධාකාර තාඩන පීඩන සමාජ පීඩනයන් මේ සියල්ල සියුම් ලෙස දිගහරින්ට කෙටි කතා කරුවා සමත් වෙනවා. ඒ හරහා තම සහෝදරයා නැත්තම් ජිනසේන දයානි වෙනුවෙන් මොනතරම් කැපකිරීමක් කරාද කියන කාරණය දුවේ පුතේ අපිට කෙටි කතාව මැදේදී අනාවරණය කරනවා. ඉතින් කෙසේ හෝ අපිට පාඨකයාට ඒත්තු ගන්නනවා මේ නැගණියට තමන් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු සහෝදරයා වෙනුවෙන් යුතුයකමක් ඉෂ්ට කරනවා නම් ඉෂ්ට කරන්න හොඳම වෙලාව මෙන්න මේ වෙලාව කියන එක. ඉතින් ඒ ඔස්සේ කෙටි කතා කරුවා කෙටි කතාව ඉදිරියට ගෙනියනවා. ඉතින් දයානී සහ රණදේව කියන්නේ ජානකගේ ස්වාමිපුරුෂයා එකතුව විවිධාකාර පිළියම් මේකට සොයාගෙන යනවා. නමුත් ඔවුන්ට හරි පිළියමක් හම්බ වෙන්නේ නැහැ. අන්තිමට සහෝදරිය විදිහට දයානි තීරණය කරනවා තමන්ගේ සහෝදරයා වෙනුවෙන් වගොඩුව ප්‍රදානය කරනවා කියන එක වගොඩු බද්ධ කිරීම සඳහා. ඉතින් මේක ඊටමත් විප්ලවීය තීරණයක්. එහෙම නැත්නම් මෙය ඊටම අවදානම් සහගත තීරණයක්. නමුත් තම සොහොයුරා තමන් වෙනුවෙන් කරලද කැපකිරීමට තමන්ට කෘතගුණ දැක්වීමට ඇති හොඳම අවස්ථාව මෙය බව දයානි එහෙම නැත්නම් නැගණිය තේරුම් ගන්නවා. මේ තමයි කෙටි කතාවේ කේන්ද්‍රීය අවස්ථාව. මොකද කිසිසේත්ම තම බිරිඳ එවැනි කටයුත්තක් කරනවට රණදේව තුල කැමැත්තක් නැහැ. ඒ වගේම තමයි තම මව එවැනි අවදානම් සහගත තීරණයක් ගැනීම පිළිබඳව ප්‍රබා නැත්නම් ඔවුන්ගේ දියණියත් ඒ තරම් කැමැත්තක් නැහැ. නමුත් අපිට සාමාන්‍යයෙන් දක්න ලැබෙන්නේ මෙවැනි අවස්ථාවක සිය සහෝදරයා වෙනුවෙන් වන යුතුයකම් කොටස ඉටු කරන්නේ නැති සහෝදරිය. ඉතින් ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහට මේ කෙටි කතාවේ සහෝදර ප්‍රේමය කියන එක එහෙම නැත්නම් තමන්ගේ සොහොයුරා වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය සිදු කරන නැගණියකගේ ස්වභාවය අපිට මේ කෙටි කතාව තුළින් පිළිබිඹු වෙනවා. ඒ ඊටමත් විශිෂ්ට අවස්ථාවක්. ඒ ඊටමත් මානව සම්බන්ධතා මානව සම්බන්ධතා පිළිබඳව අපිට ඊටමත් උත්කෘෂ්ඨ අන්දමේ මානව සම්බන්ධයක් පිළිබිඹු කරන කෙටි කතාවක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්. මේ බොහෝ දුරට සමාජය තුළ දක්නට නොලැබෙන කාරණයක්. මොකද ඒකට හේතුව බොහෝ කෙටි කතාකරුවන් විශ්ලේෂණය කරන මේ බඳු මානව සම්බන්ධතා ඇතුලේ අපිට පිළිඹිඹු වෙන්නේ තම සොහොයුරා වෙනුවෙන් හෝ තම මව වෙනුවෙන් හෝ තම පියාණන් වෙනුවෙන් ස්වකීය යුතුයකම් කොටස ඉටු නොකර මගහැර යන මධ්‍යම පන්තිකයන් තමයි අපිට බොහෝ දුරට හම්බ වෙන්නේ. සාමාන්‍ය සමාජය තුල වගේම සාහිත්‍ය තුලත් අපිට බොහෝ දුරට හමු වෙන්නේ ඒක සමහර විට හිතාමතා කරන දෙයක් නෙමෙයි. ඒක මගහැරෙන දෙයක් නැත්නම් අතපසු වෙන දෙයක්. එහෙම කරලා තමන්ගේ ආත්මාර්ථකාමී ජීවිතය තුළ ජීවත් වෙන මධ්‍යම පන්තිකයන් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් ඊට සාපේක්ෂව නංගි කෙටි කතාවේ දයානි චරිතය කියලා කියන්නේ දුවේ පුතේ ඊටම උත්කෘෂ්ඨ චරිතයක්. ඇය තම ස්වාමියා හෝ තම දියණිය හෝ පිළිබඳව නොසලකා තම එක කුස උපන් සහෝදරයා වෙනුවෙන් ඔහුගේ ජීවිතය වෙනුවෙන් කරන කැපකිරීම ඇත්තටම සහෝදරත්වය පිළිබඳව එහෙම නැත්නම් සහෝදර බැඳියාව පිළිබඳව වෙනත් තලයකට අප ගෙනියනවා. ඔබ කල්පනා කරන්න දැන් ඔබේ ජීවිතය සම්බන්ධයෙන්. මේ කෙටි කතාවක් ලෙස අපිට ජීවිතේට වැදගත් වෙන තැන පුතේ යන්නේ එතන. ඒ කියන්නේ දැන් ඔබ විවාහ වෙනවා, ඔබ දරුවන් හදනවා, ඔබ ස්වාමියා සමග ඔබ බිරිඳ සමග ජීවත් වෙනවා. මෙවැනි අවස්ථාවක ඔබේ ජීවිතය වෙනුවෙන් ඊටාම විශිෂ්ට කැපකිරීමක් කරපු
ඔබේ ජීවිතයේ අධ්‍යාපන කටයුතු ඔබගේ වෙනත් කටයුතු පිළිබඳව සොයා බලනද ඔබේ සහෝදරයා සහෝදරිය මෙවැනි තීරණාත්මක මොහොතකට එළඹෙනවා. එවැනි මොහොතකදී ඔබගේ ශරීරයෙන් කොටසක් වකුගඩුව හෝ වෙනත් කිසියම් ආකාරයකින් කොටසක් ඔහු වෙනුවෙන් දීමට ඔහු වෙනුවෙන් ප්‍රදානය කිරීමට සූදානම්ද? එවැනි තත්වයක් තුළ ඔබේ ස්වාමි පුරුෂයා, ඔබේ බිරිඳ, ඔබේ පවුලේ සමාජිකයන් ඊට එකඟ වේවිද? අනෙක් අතට එසේ එකඟ උනේ නැති වුණොත්, එසේ එකඟ නොවුනොත් ඔබ මේ අර්බුදය කළමනාකරණය කරගන්නේ කෙසේද? නැත්නම් ඔබ ඊට මුහුණ දෙන්නේ කෙසේද? ඔබ ඊට එරෙහිව ඔබේ තනි තීරණයට, ඔබේ ස්වාධීන තීරණයට යටත්ව මේ කටයුත්ත සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණේ අපි නැවත කල්පනා කරලා බැලිය යුතුයි කියලා මට හිතෙන්නේ මේ කෙටි කතාව සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරද්දී. මොකද ඒකට හේතුව අපි අපිට ආදේශ කරගත්තොත් අපිට මේ දේ කළ හැකිද? මොකද අද මධ්‍යම පන්තික සමාජය තුළ බොහෝ දුරට අනිකා පිළිබඳ සංවේදීත්වයෙන් තොරවයි බොහෝ අය ජීවත් වෙන්නේ. ඉතින් මම අහන්නේ ඔබට මේ දේ කළ හැකිද කියන එක. මේ කෙටි කතාව අවසාන වෙන විට දයානි තමන්ගේ වගොඩුව තමන්ගේ සහෝදරයා වෙනුවෙන් දෙනවා. සහෝදරියක් විදිහට, නැගණියක් විදිහට තමන්ගේ ජීවිතය පිළිබඳ විශාල කැපකිරීමක් කරපු තමන්ගේ සහෝදරයා වෙනුවෙන් ඇයට ඔయిత වඩා දෙයක් නැහැදුවේ පුතේ කරන්න. ඉතින් ඒ කාර්යය ඉතා පැහැදිලිව මේ ගමෙන් නගරයට සංක්‍රමණය වෙච්ච මධ්‍යම පන්තික ජීවිත ගත කරන වර්තමාන බොහෝ සමාජ ජීවිතයේ ගෙවන බොහෝ අය තුළ දක්නට නොලැබෙන ලක්ෂණයක්. ඔවුන් බොහෝ දුර අතිශය ආත්මාර්ථකාමී. ඔවුන් මව පිළිබඳව, පියා පිළිබඳව, සහෝදරයා පිළිබඳව, සහෝදරිය පිළිබඳව අවධානය යොමු කරන්නේ නැති පිරිසක්. මල ගෙදරකට, මගුල් ගෙදරකට, දාන ගෙදරකට යනවා ඇරෙන්න. අවුරුද්දකට සැරයක් සරමක්, චීත්තයක්, බිස්කට් පැකට් එකක් හෝ වෙනත් බඩු ටිකක් අරගෙන තමන්ගේ අම්මා තාත්තා බලන්න ගමට යනවා ඇරෙන්න. වෙනත් කිසි යුතුයකමක්, වෙනත් කිසි වගකීමක්, වෙනත් කිසි සොයා බැලීමක් නොකරන බොහෝ මධ්‍යම පන්තිකයන් දුවේ පුතේ අද සමාජවල ජීවත් වෙනවා. ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ අම්මා තාත්තා සමහරට ඔබේ නාගරික ජීවිතය තුළ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඔබේ ආච්චි සීයා ගමක, ඈත පිටිසර ගමක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඔබේ අම්මා තාත්තට ඔබේ මධ්‍යම පන්තික නිවස අතහැරලා, නාගරික ජීවිතය අතහැරලා උන්ට ගමට යන්න බෑ ඔවුන්ගේ අම්මා තාත්තා ගාවට, නැත්නම් ඔබේ ආච්චි සීයා ගාවට. මොකද හේතුව ඔබේ අධ්‍යාපන කටයුතු, ඔවුන්ගේ රැකියාවේ කටයුතු, යුතුයකම් වගකීම් සියල්ල මේ මධ්‍යම පන්තික ජීවිතේ වට ගොඩ නැගිලා ගැට ගැහිලා තියෙනවා. එතනින් එහාට උන්ට ජීවිත වෙත ය아가න්න හැකියාවක් නැහැ. හැබැයි අපි කල්පනා නොකරන කාරණේ තමයි අපි මේ යාන්ත්‍රික ජීවිතය තුළ ජීවත් වෙනකොට දිනචර්යාව ඊටාම වේගයෙන් ස්පාසුවක් නැතිව ගත කරද්දී අපිට නොදැනීම අර ගමේ ජීවත් වෙන අම්මගේ, තාත්තගේ, ආච්චිගේ, සීයාගේ ජීවිතේ වයසට යනවා, නැත්නම් උන්ගේ දවස් ඊට වඩා ඊටාමත් වේගයෙන් ගෙවෙනවා. ඉතින් සමහර විට බොහෝ දරුවෝ නාගරික ජීවිතය තුළ හැල්මි දුවලා තමන්ගේ අවශ්‍යතා අත්පත් කරගත්තට පස්සේ, තමන්ගේ අනන්‍යතා අත්පත් කරගත්තට පස්සේ නොදැනීම සමහර විට තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්, සහෝදරයා සහෝදරිය වෙනුවෙන්, තමන්ගේ ගමේ මුල් තිබෙන තැන ජීවත් වෙන අයගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ යුතුයකම් කොටස හරි හැටි ඉටු කරන්නට නොහැකි වෙන අවස්ථා තියෙනවා. මට මතක් වෙනවා පැරණි නිර්දේශයේ කෙටි කතාවක් තිබුණා, දයාතිලක කම්මැල්ල වීරයන් විසින් රචනා කරන ලද තාත්තා කෙටි කතාව. තාත්තගේ මලගම කෙටි කතාව. තාත්තගේ මලගම කෙටි කතාව තුළ ජයතිලක කම්මැල්ල වීරයන් විශ්ලේෂණය කරන්නේ මෙන්න මේ විදිහේ අත්දැකීමක්. ඉතින් ගමෙන් නගරයට සංක්‍රමණය වෙච්ච පුතෙක් තමන්ගේ පියාගේ මලගම වෙලාවේදී නාගරික ජීවිතයට ගැලපෙන විදිහට තාත්තගේ මලගම සූදානම් කරන විදිහ සහ ඒ තුලින් ඔහු ගමත් නගරයත් අතර ගැටුමකට මැදි වෙන ආකාරය සහ අර්බුදකාරී ස්වභාවය. ඉතින් මේ වගේ විවිධාකාර අර්බුදයන් මේ නාගරික මධ්‍යම පන්තිය තුළ අපිට දක්න ලැබෙනවා. මේ දයානි, රණදේව, ඒ වගේම ප්‍රභා කියන මේ ත්‍රිත්වයේ ඉන්න මේ මධ්‍යම පන්තික පවුලත්, ඒ වගේ මේ මධ්‍යම පන්තික පවුල සමග සම්බන්ධ වෙන ජිනසේන නම් වූ මේ ගැමි පුද්ගලයාත් අතර සිදුවීම් මාලාව අපිට අනාවරණය කරන්නේ ඒ බඳු ජීවන ස්වභාවයක්. ඉතින් අපි බලමු ඒ සාම්ප්‍රදායික මධ්‍යම පන්තික ජීවිතයට, සාම්ප්‍රදායික නාගරික
පවුල් ඒකක තුල දක්න ලැබෙන ජීවිත ස්වභාවයට වඩා වෙනස් ආකාරයකට මේ කෙටි කතාව තුළ දයානිගේ චරිතය ඉස්මතු වෙන්නේ කොහොමද සහ දයානි එම නාගරික මධ්‍යම පන්තිකයන්ගේ සාමාන්‍ය ස්වභාවයට වෙනස් ස්වභාවයකින් තම සහෝදරයා වෙනුවෙන් වන යුතුයකම් කොටස ඉටු කරන්නේ කොහොමද කියලා. මේ කෙටි කතාව තුළ අපි අවධානය යොමු කරද්දී දුවේ පුතේ අපිට දක්න ලැබෙන විවිධ කාරණා අතරින් මම කැමති තව විදිහකට කියනවනම් මේ කෙටි කතාව තුළින් සියුම් ආකාරයකට මේ මධ්‍යම පන්තික ජීවිතය තුළ දරුවන්ගේ ස්වභාවය පිළිබඳව නිරූපණය කරනවා. දැන් අපි කෙටි කතාව ආරම්භයේදීම සඳහන් කෙරුවා මේ මධ්‍යම පන්තික පවුල නැත්තම් දයානගේ ජීවිතය ගොඩනැගිලා තියෙන ආකාරය පිළිබඳව. ඉතින් මේ දයානිත් එක්ක නිවසට එන්නේ ප්‍රභා නැත්තම් උන්ගේ දියණිය. දියණියගේ ජීවිතය පිළිබඳවත් සියුම් ආකාරයක සඳහනක් මේ කෙටි කතාව තුළ දක්න ලැබෙනවා. දයානි නිවසට එනකොට දයානි සහ ප්‍රභා නිවසට එනකොට දිනසේන ගමේ ඉඳන් ඇවිල්ලා ඉන්නවා. මෙන්න මේ විදිහට. නිවස දෙසට ආසන්නවත්ම කවුදෝ කෙනෙකු ස්තෝප්පුවේ පුටුවක වාඩි වී සිටින බව දයානිට පෙනුණා. එවර ඇගේ ගමන තවත් වේගවත් විය. ස්තෝප්පුවේ පුටුවේ වාඩි වී සිටි දිනසේන හඳුනාගත් ඇගේ හිතේ මහත් වූ අනුකම්පාවකින් පිරී ගියේ. පුටු පත්තට හේතු වී සිටි ඔහුට නිින්ද ගොස් තිබිණි. මුව යාන්තමට විවර වී හිස පසෙකට මඩක් ඇලව ඇත. ඔහු විසින් ගෙන එන ලද ලනු පොටකින් කට තදවන්ට ගැට ගැසූ භාගයකටත් වඩා පිරුණු ගෝණියක් ස්තෝප්පුවේ බිම තිබිණි. එතකොට මෙන්න මේක අපිට පිළිබිඹු කරනවා මේ ගැමි අනන්‍යතාවයේ සහිත ජිනසේන කියන දයානගේ අයියාගේ ස්වභාවය. ඔහු ගමේ ඉඳන් නගරයට ඇවිල්ලා ඉන්නවා. සාමාන්‍ය ගැමියෝ එහෙමයි. නගරේ ඉන්න තමන්ගේ නෑදෑයන් හිත මිත්‍රාදීන් බලන්න යනකොට තමන්ගේ වත්තෙන් පිටියෙන් නෙලාගත්ත එළවලු ටිකක් පළතුරු ටිකක් ගෝණියක ගැට ගහලා අරයන ස්වභාවය ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවය බවට පත් වෙනවා. මේ යථාර්ථය මේ ජීවන ස්වභාවය මේ කෙටි කතාව තුළ නිරූපණය කරලා තියෙනවා. අයියා කොයි වෙලාවෙද ආවේ? දයානි ජිනසේනගේ උරහිස මත අත් තැබුවා. නංගි ආවද? මම ඇවිල්ලා පැය හමාරක් වෙනවා. දැන් දැස් හැර බැලූ ඔහු මූගට සිනාවක් නගාගත්තේ. අයියා එනවා කියලා දන්නලා එවන්නම් මම අද වැඩ නොගිහින් ගෙදර ඉන්නවනේ. ඒ සොහොයුරාගේ මුහුණ දැස බැලුවා. මං හදිස්සියෙම වගේ එන්න කියලා තීරණය කරේ. මම එනවා කියලා නංගි මොකටද නිකන් අපරාධ නිවාඩු දාලා ගෙදරට වෙලා බලාගෙන ඉන්නේ. නංගි කොහොමදත් හවස වැඩ ඇරලා ගෙදර එන බව මං දන්නවනේ. ජිනසේන වාඩි වී සිට පුටුවෙන් නැගිට්ටේ. අයියා දවල්ට කෑමත් නොකා බඩගින්න ඇත්තේ නේද? දයානි ඇසුවායි. මම කොළඹින් බස් එකෙන් බහිනකොට දවල් 2:00 විතර ඇති. ඒ ගමන මම හෝටලයකට ගිහිල්ලා පරිප්පු එක්ක පාන් කාලා තේ බිව්වා. මට කිසි බඩගින්නක් නැහැ. ඔහු වහා උත්තර දුන්නේ. මෙන්න මේ විදිහට මේ දෙදෙනාගේ සංවාදයේ ඉදිරියට යනවා. නංගි සහ අයියා අතර එහෙම නැත්නම් ජිනසේන සහ දයානි අතර ඔවුන්ගේ ජීවිතවල තිබෙන පරස්පරය, ඔවුන්ගේ සමාජ පන්ති අතර තිබෙන වෙනස්කම්, ඔවුන්ගේ අනන්‍යතා ස්වභාවය සියුමාකාර නිරූපණය වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මම ඔබට කලින් කිව්වා මේ මධ්‍යම පන්තික පවුලේ දියණිය වන ප්‍රභාගේ ජීවිතය පිළිබඳ සියුම් සඳහනක් මේ කෙටි කතාව තුළ තිබෙනවා කියන මේ දයානිගේ සහෝදර නැත්තම් ජිනසේන ප්‍රභාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඉතින් කොහොමද දුව? අම්මා එන වෙලාවටද හැමදාම දුවත් එන්නේ? ජිනසේන ප්‍රභාගේ හිස අත කෑවේ. ඔව් මාමේ, හැමදාම පන්ති. හවස ගෙදර එනකොට ඇති වෙලා මාමේ, ප්‍රභා කීවා. දැන් දුව ළමයින්ට වෙලා තියෙන්නේ ඉගෙන ගන්න නෙමෙයි, පුංචි පහේ යුද්ධයක් කරන්න. ජිනසේනගේ මුවගට සිනාවක් නැගිට. ඒකනම් ඇත්ත මාමේ, ප්‍රභාද සිනාසුනායි. මෙන්න මේ සඳහන තුර දුවේ පුතේ කියනවා මේ ඔබද මාද ඇතුළුව අපි සියලු දෙනාම ජීවත් වෙන මධ්‍යම පන්තික ජීවන රටාව තුළ තිබෙන සංකීර්ණත්වය, දරුවෝ විභාග පසුපස, පන්ති පසුපස හඹා යන ආකාරය, ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිත වෙහෙසකාරී වෙලා තිබෙන ආකාරය පිළිබඳව පුංචි ඉඟියක් සියුම් ආකාර නිරූපණය කරන්නට කෙටි කතා කරුවා මේ තුල සමත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්.
ඉතින් මම අර කලින් කිව්ව ආකාරයට මේ ජිනසේනගේ චරිත ස්වභාවය මෙතනින් පිළිඹු වෙනවා තව දුරටත්. මම කොටු වලින් කඩාගත් එළවලු ටිකක් අරගෙන ආවා. ඔන්න මම දුවට හොඳ පැණි කොමඩු ගෙඩියකුත් ගෙනලා ඇති. ජිනසේන බිම තිබූ ගෝණිය ඔසවාගෙන ප්‍රභා සමග ගෙතුලට ගියේ. මේ තමයි ගැමියන්ගේ ස්වභාවය. ජිනසේන ගමේ ඉඳන් එන්නේ. ගමේ ඉඳන් නගරයට එනකොට තමන්ගේ නැගණිය වෙනුවෙන්, තමන්ගේ නැගණියගේ පවුලේ උදවිය වෙනුවෙන් කිසියම් දෙයක් අරගෙන යනවා. ඒක තමයි ගැමියන්ගේ ස්වභාවය. ඉතින් නගරයේ අයට නැති ගැමියන්ගේ ජීවිත තුල තිබෙන නිදහස, ඒ වගේම ඔවුන්ගේ ජීවිතවල පරිභෝජන ස්වභාවය, ඔවුන් කනබොන දේවල් සහ ඔවුන් මේවා බෙදා හදා ගන්න හැටි පිළිබඳව මේ කෙටි කතාව තුළ මේ විදිහට නිරූපණය කරන්නට නන්දි මිත්‍රයන් සමත් වෙලා තිබෙනවා. ඉතින් මේ විදිහට දයානි ජිනසේනයි දෙදෙනා තමන්ගේ ජීවිතවල ආගිය තොරතුරු කතා කරනවා. මේ තකහණියක් නංගී සොයාගෙන අයියාගේ පැමිණීමේ හේතුව, අයියා ආවේ කොමකටද කියන කාරණේ ඉල්දරව් වෙන්නේ මේ සංවාදයේදී. එතනදී තමයි දයානිට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ සහෝදරයා ඉතාමත් භයානක අසනීප තත්ත්වයකින් අපි පෙර සඳහන් කරපු වගොඩු රෝගයෙන් පෙළෙන බව. ඒ බව මෙන්න මේ විදිහට කෙටි කතාව තුළ අනාවරණය කරනවා. දැන් ටික දවසකට ඉඳලා මට අසනීප ගතියක් ඇති වෙලා තියෙනවා. මොකක්ද අයියා අමාරුව? මුලින් මගේ යටිබඩේ කොරයක් ඇති වෙන්න පටන් ගත්තා. මං ආනමඩුවේ දොස්තර මහත්තයෙකුගෙන් බේත් ගත්තා. එතකොට අමාරු ගතිය අඩු වුණා. ඒත් ටික දවසකට පස්සේ මම මූත්‍රා කරනකොට ලේ බිඳු 2-3ක් පිට වුණා. එතකොට මම පුත්තල මිස්පිරිතාලට ගිහිල්ලා මගේ අමාරුව ගැන කිව්වා. දොස්තර මහත්තයා මාව හොඳට පරීක්ෂා කරලා බලලා බෙහෙත් කීපයකුත් දුන්නා. ඉතින් මේ බේත් වලින් ගුණයක් නැද්ද? ඒ බේත් වලින් ගුණ නැතුව නෙවෙයි. ඒත් දොස්තර මහත්තයා මට කිව්වා වහුගඩු වලයි අමාරුව තියෙන කියලා. ඒ හින්දා කොළඹ ගිහිල්ලා විශේෂඥ දොස්තර මහත්තයෙකුට පෙන්න ගත්තොත් හොඳයි කියලා. දැන් යටිබඩේ ඉස්සර නොතිබුණු විදිහේ කැක්කමක් ඇති වෙනවා. මේ ගැන කිව්වාම හේමවතීගෙනුත් බේරිල්ලක් නැතුව ගියා. මෙහි ඇවිදිලා නංගිට කියලා කොළඹ විශේෂඥ දොස්තර මහත්තයෙකුට පෙන්නා ගන්න කියලා. එහෙනම් අයියා මෙහි ආයක කොච්චර හොඳද? අයියා බය නැතුව ඉන්න. මම රණේ ආව මෙයා එක්ක කතා කරලා අයියා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. රණදේව මල්ලියනකොට රෑ වෙනවද නංගියේ? මේ දවස්වල එයා වැඩ කරන අමාත්‍යාංශයෙන් මොකද්ද ප්‍රදර්ශනයක් කරනවා. ඒ වැඩ හින්දා එයා එනකොට ටිකක් රෑ වෙනවා. එහෙමනම් අයියා ටිකක් දුවේක කතා කර ඉන්නකෝ. අයියාට දවල්ටත් හරියට කෑමක් නැති හින්දා මං ඉක්මන් කරලා බත් ටිකක් ලෑස්ති කරන්න. මෙන්න මේ විදිහට තමයි මේ නංගී සහ අයියා අතර සංවාදය ගොඩනගෙන්නේ දුවේ පුතේ. මේ සංවාදයේ ඇතුලේ අයියාගේ අසීරුතාවය, අයියාගේ අමාරුවේ ස්වභාවය, ඒ වෙනුවෙන් ජිනසේන ප්‍රාථමික මට්ටමින් සිදු කරලා තිබෙන දේවල් මොනවද? ප්‍රතිකාර ගැනීම කොයි විදිහට සිද්ධ වෙන්නේ? ඔහුට සිඳගන්න බැරි අර්බුදය තිබෙන්නේ කොතනද? ඒ වෙනුවෙන් ඔහු Tamanගේ නැගණියගේ උදව්ව උපකාරය බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන කාරණා මේ කෙටි කතාව තුළ මේ අර්ධය තුළ අපිට පැහැදිලි කරනවා. දැන් මෙතනදී තමයි දයානිට සිහි වෙන්නේ තම සහෝදරයා වෙනුවෙන් Taman කරන්න ඕනේ මොනවද කියන එක. ඉතින් අවසානයේ ඔහු අය තමන්ගේ සොහොයුරාගේ අසනීප තත්ත්වය පිළිබඳව පස්සේ තමන්ගේ ස්වාමිපුරුෂයා සමග කතා බහ කරනවා. ඊට පස්සේ ඔහු වෙනුවෙන් කරන්න ඕන දේවල් ටික තමන්ගේ ස්වාමිපුරුෂයා සමග කතා බහ කරලා තීරණය කරනවා. ඇත්තටම ඊටමත් හොඳ ස්වාමිපුරුෂයෙක් රණදේව කියලා කියන්නේ. තමන්ගේ බිරිඳව මේ තත්ත්වයට රැගෙන එන්න, ඇය වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරන්න, ඇය වෙනුවෙන් ආරක්ෂාව රැකවරණය සපයන්න කොයිතරම් ජිනසේන ශක්තියක් වුණාද කියන එක ඉතාම හොඳින් වටහාගත්තු ස්වාමිපුරුෂයෙක් විදිහට අපිට රණදේව හඳුන්වන්න පුළුවන්. තම බිරිඳට හොඳින් සවන් දෙමින්, තම බිරිඳගේ සහෝදරයාගේ අසනීපය පිළිබඳ සංවේදී වෙමින්, කිසිම හිත රිදවීමකින් තොරව, කිසියම් ආකාරයක පරස්පරතාවයකින් තොරව ඔහු ඉතාම හොඳ ස්වාමිපුරුෂයෙක් විදිහට මේ සඳහා ප්‍රතිචාර දක්වනවා. ඒක ඇත්තටම වර්තමානයේ බොහෝ පවුල් ඒකක තුල දක්වනු ලැබෙන ලක්ෂණයක්.
මොකද ඒකට හේතුව මෙතනදී දයාන්ට අත්‍යවශ්‍ය වෙන්නේ තමන්ගේ සහෝදරයා වෙනුවෙන් තමන් කරන්න ඕන කටයුත්ත කරන්න. ඒ සඳහා හොඳ සහයක් ලැබෙන ස්වාමිපුරුෂයෙක් නම් ඔහු ඇත්තටම ඉතාම හොඳ ස්වාමිපුරුෂයෙක් බවට පත් වෙනවා. මොකද මේ මධ්‍යම පන්තික ජීවිතය තුළ අද කාලේ දක්නට නොලැබෙන ලක්ෂණයක් මේක. මොකද පෞල් ලේඛකය තුළ ප්‍රබල ගැටුමක් කරා වර්ධනය වන්නට මේ වගේ සිදුවීමක් හේතු විය හැකියි දුවේ පුතේ. ඒ කියන්නේ තම සොහොයුරා වෙනුවෙන් ඊටු කරන්න අවශ්‍ය මෙහෙවර කතරම්ද කියන එක තියෙන්නේ දයානිගේ හිතේ. ඒතර දයානි වෙනුවෙන් ඒ කටයුත්ත කරන්නට, දයානිට ඒ කටයුත්ත තම සොහොයුරා වෙනුවෙන් කරන්නට සහයෝගයක් ලබා දීම තමයි රණදේවගේ නැත්නම් ඇගේ ස්වාමි පුරුෂයාගේ වගකීම විය යුත්තේ. ඒ සඳහා හොඳ තේරුම් ගැනීමක්, හොඳ අවබෝධයක් නැතිනම් කිසිම ආකාරයකට හිත රිදුවීමකින් තොරව මේ කටයුත්ත ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් ඒ සඳහා ඊටාම හොඳ සහයෝගයක් ලබා දෙන ස්වාමි පුරුෂයෙක් ඇයට ඉන්නවා. ඒක මධ්‍යම පන්තික ජීවිතය තුළ දක්නට ලැබෙන නොලැබෙන ලක්ෂණයක් නැත්නම් සුලභ ලක්ෂණයක් නොවේ මේක. බොහෝ දුරට අපිට මෙවැනි අවස්ථාවලදී මතුවන්නේ ගැටුම්කාරී තත්වයන්, හිත රිදී, බහිම්බස් වීම, උස්සහඬින් කතා කිරීම වගේ දේවල්. ඉතින් ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට මේ සංවාදය යනවා. ඇත්තටම මේ කිරි කතාවේ තිබෙන එක ලක්ෂණයක් මේක. නැත්නම් මේ කිරි කතාවේ චරිතවල තිබෙන ලක්ෂණයක් මේක. මේ තුලින් සමාජයට සියුම් ආදර්ශයක් ලබා දෙනවා. ඒක තමයි හේතුව පෞල් ලේඛකයක් තුල ජීවත් වෙනකොට, විවාහය තුල ජීවත් වෙනකොට වෙනස් පෞල් පසුබිම් දෙකකින් එන වෙනස් සමාජ අනන්‍යතාවයක් දෙකකින් එන දෙදෙනෙක් තමයි මේ එක්ව ජීවත් වීම කියලා කියන්නේ, විවාහය කියලා කියන්නේ. ඔවුන් දෙදෙනාට වෙනස් අනන්‍යතාවයන් තියෙනවා. ඔවුන් දෙදෙනාට වෙනස් යුතුයකම් තිබෙනවා, වගකීම් තිබෙනවා. ඒක එකිනෙකාට වෙනස් වෙනවා. එහෙම නැත්නම් එකිනෙකාගේ නෑදෑයන්, හිත මිත්‍රාදීන්, පවුලේ සමාජිකයන්ව වෙනස් වෙනවා. ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් මෙහෙවර එකිනෙකට වෙනස්. ඒ කිසිසේත්ම ස්වාමියාගේ යුතුයකම් කොටස බිරිඳගේ යුතුයකම් කොටසට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන් දුවේ. ඉතින් මේක හරියට හඳුනාගත්තොත් තමයි සාමකාමී පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් පෞල් ලේඛක තුල නිරන්තරයෙන් හටගන්නේ ගැටුම්කාරී තත්ත්වයක්. ස්වාමියා ස්වාමියාගේ නෑදෑයන්ට සලකන්න, ස්වාමියාගේ පවුලේ සමාජිකයන්ට සලකන්න යනකොට, බිරිඳගේ නෑදෑයන්ට, බිරිඳගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් යුතුයකම් කොට සිදු කරන්න යනකොට මේ දෙදෙනා අතර නුරුස්නා ස්වභාවයන් ඇති වෙනවා නම් එතනම ගැටුමක් හටගන්නවා. ඇත්තටම රණදේව සහ දයානි අතර ඒ බඳු ගැටුමක් අපිට දක්න ලැබෙන්නේ නැහැ. ඒක හොඳ සමාජ ඒකකයක්, හොඳ පෞල් ඒකකයක් පිළිබඳව, හොඳ මධ්‍යම පන්තික පවුලක් පිළිබඳව අපිට දක්න ලැබෙන ආදර්ශමත් අවස්ථාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒක වර්තමාන සමාජ ජීවිතය තුළ සුලභ ලක්ෂණයක් නෙමෙයි. වර්තමාන සමාජය තුළ ඕක ඊට වඩා ඊට වඩා බොහොම සංකීර්ණ විදිහට සහ අර්බුදකාරී විදිහට තමයි විසඳෙන්නේ. ඉතින් අවසානයේ තමන්ගේ බිරිඳ සමග සම්බන්ධ වෙලා රණදේව සොහොයුරා වෙනුවෙන්, බිරිඳගේ සොහොයුරා වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. මෙන්න මේ විදිහටයි කියන්නේ. ඒ කටයුතු ගැන ජිනසෙන් අය හිතන්න ඕනේ නැහැ. දයානි මමයි හැම දෙයක්ම කරලා දෙන්න. රණදේවගේ වචන ජිනසේනට සහනයක් ගෙන දුන්නේ. අයියා නිකම් ස්පිරිතාලට එක්කනට වඩා හොඳයි channel කරලා ස්පෙෂලිස්ට් කෙනෙකුට පෙන්ලා ඒ මාර්ගයෙන් ඇඩ්මිට් කරන එක. දයානි සිය අදහස පළ කළා. ඔව් එහෙම තමයි කරන්න ඕන. රණදේව බිරියගේ අදහස අනුමත කළේ. මෙන්න මේ විදිහට තමයි රණදේව සහ දයානි කියන දෙදෙනාගේ පෞල් ඒකකයේ තිබෙන සම්බන්ධය, ඔවුන් දෙදෙනාගේ අවබෝධය, ඔවුන් දෙදෙනා සහෝදරයා වෙනුවෙන් කරන ක්‍රියාකාරකම් කියන කාරණේ අපිට පැහැදිලි වෙන්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා කොහොම හරි ජිනසේන වෙනුවෙන් වග්වඩු බද්ධ කිරීමක් කළ යුතුයි කියන කාරණේ අනාවරණය වෙනවා. ඒ කාරණේ අනාවරණය වුණාට පස්සේ ඔවුන් වග්වඩු බද්ධ කිරීම සඳහා විවිධ අය සොයාගෙන යනවා. වග්වඩුවක් ලබා ගැනීම සඳහා ඒ කටයුත්ත අසාර්ථක වෙනවා. ඒ කටයුත්ත අසාර්ථක වෙන මොහොතේදී දයානි තීරණය කරනවා තම සොහොයුරා වෙනුවෙන් තමන්ගේ වග්වඩුව ලබා දෙන්න කියලා. ඒ අවස්ථාව ලැබෙන්නේ මෙන්න මේ විදිහට. දයානි සිය සැමියාට මේ විදිහටයි සඳහන් කරන්නේ. රණේ, එයි
අපිට තාම අයියාගේ ප්‍රශ්න උත්තරයක් හොයාගන්න බැරි වුණානේ. අපි නිකන් හිටියේ නැහැනේ දයානි. පුළුවන් තරම් උත්සාහ කළා. ඉදිරියටත් තවත් උත්සාහ කරලා බලමු. මං හිතන්නේ නැහැ රනේ අපි තව උත්සාහ කළත් පළක් වෙයි කියලා. අනික් එක මේක දිගින් දිගට කල් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්දා මම එක දෙයක් කරන්න කල්පනා කරා. ඒ මොකක්ද? අපි දෙන්න කසාද බැඳ දවසේ ඉඳලා අද වෙනකන් ආදරෙන් ජීවත් වුණා. මං ඔයාගේ හිත රිද්දන්න කිසි වැරද්දක් කරලා නැහැ. ඉදිරියටත් ඔයත් එක්ක ආදරෙන් ජීවත් වෙන්න මගේ එකම බලාපොරොත්තු. ඉතින් ඔයත් මට හැබෑ ආදරයක් තියෙනවා නම් මගේ මේ ඉල්ලීමට ඉඩ දෙන්න. ඔයා මොන වගේ දෙයක් ගැනද මේ කියන්න හදන්නේ? මං තීරණය කරා මගේ එක වගොඩුවක් අයියට දෙන්න. ඔයා ඒකට කැමති වෙන්න. මේ වදන් සවන් වන විට රණදේව මහත්සේ කැළඹී ගියේ. නිස්කලංකව ගෙවී ගිය සිය යුග දිවිය මගට හිටි හැටියේම හෙනයක් පහත් වූ වාසේ හොට දැන්. රණදේවට එක්වරම මුවින් වචන පිට කර ගැනීමට අපහසු වූවක් මෙන් විය. එහෙත් මෙය නිහඬව සිටීමට සුදුසු මොහොතක් නොවේ. ඔයාට පිස්සුද දයානේ? ඔය අදහසට නම් මට කොහොමවත් කැමති වෙන්න බෑ. ඒව කරන්න ගිහලා ඔයාට මොකක් හරි කරදරයක් වුණොත් මොන දෙයියන්ට කියන්නේ? මට කිසි කරදරයක් වෙන්නේ නැහැ. මම ડોක්ටර් මොන ගහලා සේරම විස්තර දැනගත්තා. මට ටික කලක් යනකම් බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා. ඒක විතරයි කරදරයකට තියෙන්නේ. මේ පරිත්‍යාගය කළොත් මට අයියාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙනවා. අයියා මං වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද කියලා මං ඔයාට කොතෙකුත් කියලා ඇති. මම අයියා වෙනුවෙන් මේ පරිත්‍යාගය කරන්න ඕනේ රණේ. කොහොම කිව්වත් මට නම් ওই කාරණේට කැමති වෙන්න බෑ. ඔයා මොනව කරන්න හදනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. අපේ දුවගේ අනාගතය ගැන හිතලවත් ඔය අදහස අතාරින්න දයානි. මට මේ අදහස අතාරින්න පුළුවන් කමක් නැහැ රණේ. එතකොට තවදුරටත් මාත් එක්ක ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඔයාට නැද්ද? ඊතා සංසුන් ලීලාවෙන් පටන්ගත් කතාව ඔවුන්ට නොදැනීම උස් හඬක් බවට පත්ව තිබිණි. ඉවසීමේ සීමා බිදී යන්නට එන්නාසේ රණදේවට දැනිනි. කාමරේ ඇඳ මත වැතිර පොතක් පාඩම් කරමින් සිටි ප්‍රභාට එහෙමම නිින්ද ගොස් තිබිණි. තාත්තා උස්සනින් කතා කරනු ඇසී අවදි වූ ඇය දැස පිසදමමින් සාලයට පිවිසියා. මොකද කවදාවත් නැතුව තාත්තා මේ තරම් හයියෙන් කෑ ගහන්නේ? බලන්න දුව, අම්මා මේ මොනවද කරන්න හදන්නේ කියලා. අම්මා මාමා වෙනුවෙන් එයාගේ වග්වඩුවක් දෙන්න ලෑස්ති වෙනවා. ප්‍රභාට සිය දෙසවන් අදහා ගැනීමට අපහසු විය. ඇය කෙරෙන් පහළ වූයේ බියෙන් තැතිගත් ස්වභාවයකි. ඇය බැගෑපත් ලෙස අම්මා දෙස බැලුවාය. අනේ අම්මේ, එහෙම දෙයක් නම් කරන්න ලෑස්ති වෙන්න එපා. අම්මා ඕව කරන්න ගිහිල්ලා අම්මට කරදරයක් වුණොත් තාත්තයි මායි කොහොමද ජීවත් වෙන්නේ? අනිත් එක අම්මා සදාකාලික ලෙඩෙක් වුණොත් අම්මට කොච්චර දුක් විඳින්න වෙනවද? දුව බය නොවී ඉන්න. මට එහෙම දුක් විඳින්න වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙයි දයානි. දෙයියන්ගේ නාමයෙන් ඔය අදහස අතාරි. මේ විදිහට රණදේව, ප්‍රභා, දයානි අතර උණුසුම් කතා බහක් ඇති වෙන්නේ මේ දයානිගේ සහෝදරයා ජිනසේන වෙනුවෙන් වග්වඩුවක් ලබා දීම පිළිබඳව කේන්ද්‍රීය අවස්ථාවේ. ඒ කෙසේ වෙතත් කොහොම හරි අවසානයේදී දයානි තීරණය කරනවා තම සොහොයුරා වෙනුවෙන් තමන්ගේ වග්වඩුව දෙන්න. මොකද ඒකට හේතුව මේ කෙටි කතාවේ මැද අර්ධයේදී ඊටාම දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා. මම ඒ කොටස විශේෂයෙන් අවධානය යොමු කරේ නෑ දුවේ පුතේ. මොකද ඔබ කෙටි කතාව හොඳින් පරිශීලනය කරලා තියෙන හින්දා, කියවලා තියෙන හින්දා මේ සොහොයුරා මොනතරම් ආකාරයකට දයානිගේ ජීවිතය වෙනුවෙන් කැපකිරීම සිදු කරාද කියන එක, ඔහු ඒ වෙනුවෙන් කටයුතු කරපු ආකාරය, ඔහු තමන්ගේ අධ්‍යාපන කටයුතු අතරමඟ අතහැර දාපු ආකාරය, විවිධ ස්ථානවල වැඩ කරමින් විවිධ තාඩන පීඩනවලට ගොදුරු වෙමින් මොන ආකාරයකටද ඔහු තමන්ගේ නැගණියගේ ජීවිතය, මවගේ සහ පියාගේ වියෝවෙන් පසුව තම නැගණියගේ ජීවිතය ඉහළ තැනකට ඔසවා තබන්නට සහෝදරයෙක් විදිහට ඉතාම විශාල කැපකිරීමක් කරපු ආකාරය පිළිබඳ මේ කෙටි කතාවේ සඳහන් වෙනවා. ඉතින් ඒ වගකීම් සහගත භාවය නැත්තම් ඒ තම සොහොයුරාගේ ක්‍රියාකලාපේ කෘතගුණ දැක්වීමක් විදිහටයි අවසානයේදී මේ දයානි තීරණය කරන්නේ මේ විදිහේ පරිත්‍යාගයක් කරන්න. ඒක ඇත්ත වශයෙන්ම සහෝදර බැඳීමක යථාර්ථවත් ස්වභාවය නැත්තම් සහෝදර බැඳීමක ගැඹුරුම ආකාරය පිළිඹු කරන අවස්ථාවක්. කෙසේ වෙතත් අවසානයේදී දයානි තීරණය කරනවා තමන්ගේ සොහොයුරාට වගොඩුව දෙන්න කියලා. මේ වෙනකොට ජනසේන ඉන්නේ ගමට ගිහිල්ලා ඔහුට తాවකාලිකව මේ අසනීපය සඳහා විවිධාකාරයේ බෙහෙත් ලබා දීලා ඔහු ගමට පිටත් කරනවා.
බගොඩ බද්ධ කිරීම සඳහා දිනයක් ලබා ගන්නතුරු අවසානයේ දයානි ආපහු ගමට යනවා. ඒ ගමට යන්නේ තමන්ගේ සොහොයුරාට මේ සුබ ආරංචිය සඳහන් කිරීම වෙනුවෙන්. කෙටි කතාව ආරම්භයේදී ප්‍රශ්නයක් අරගෙන ජිනසේන දයානිගේ නිවසට එනවා. කෙටි කතාව අවසානයේදී ඒ ප්‍රශ්නයට විසඳුමක් අරගෙන දයානි ජිනසේනගේ ගෙදරට යනවා. මේ බෙහෙත් ටික ගන්න. බෙහෙත් පෙති ටිකක් හා වතුර වීදුරුවක් රැගෙන සැමිය ආසලට පැමිණි හේමවතී කීවා. ඇඳ මත පැතිර සිටි ජිනසේන හිස ඔසවා වාඩි වී බෙහෙත් පෙති දෙක ගිල වතුර ටිකක් බීවේ. ස්තෝප්පුව පැත්තේ සිටි කමල් දිවගෙන ජිනසේන අසලට පැමිණියේ. තාත්තේ මොකද පුතේ? ආන නැන්දයනු මොනෝ? ජිනසේන ඇඳෙන් නැගී සිටියේ. ඔහු තිදෙන ස්තෝප්පුවට යන බලාපොරොත්තුවෙන් කාමරයේ සිට සාලයට පිවිසිය. ඔවුන්ට ස්තෝප්පුවට යාමට ඉඩ නොලැබි දයානි සාලයට පිවිසියාය. නංගි තනියම දාවේ? ජිනසේන මුවගට සිනාවක් නගා ගනිමින් දයානි දෙස බැලුවේ. ඔව් අයියේ. අත තිබූ පාර්සලය සාලේ වූ ටීපෝ මත තිබූ ඇය පුටුවක වාඩි වූවා. නංගිට දැන් හොඳට මහන්සි ඇති. මුහුණකට හොදගන්න. වතුර ටිකක් ලෑස්ති කරලා දීලා. ඉක්මනට තේ හදන්න. ජිනසේන හේමවතී දෙස බැලී. හදිස්සි වෙන්න එපා. තව ටිකකින් මුහුණකට හොදගෙන හිමින් සැරේ තේ බොන්න බැරිය. ඒක නෙමෙයි. කොහොමද? කොළමින් ගෙනා බේත් වලට අයියට ගුණ තියනවද? දයානි එක එල්ලේ තම සොහොයුරාගේ මුහුණ දෙස බැලී. ඔබට මතක් වෙනවා ඇති කෙටි කතාව ආරම්භයේදී දයානිගේ පෞල් ඒකකයේ තුල තිබුණු සංකීර්ණ ස්වභාවය ඒ නිවසට ජිනසේන යන වෙලාවේ ජිනසේන නිරීක්ෂණය කරපු දයානිගේ වෙහෙසකාරී ජීවිතයේ ස්වභාවය සහ මෙතන තියෙන්නේ පුතේ නිරූපණය කරන්නේ දයානි ජිනසේනගේ ගෙදරට ආවට පස්සේ ජිනසේනගේ ගෙදර පරිසරයේ තියෙන ග්‍රාමීය පරිසරයේ තිබෙන ස්වභාවය. ඉතින් මේක යථාර්ථවාදී රීතියේ කෙටි කතා කලාවක ස්වභාවය මේ සමාජ යථාර්ථය නිරූපණය කිරීම නැත්නම් මේ පෞල් ඒකකවල මේ සමාජය තුල තිබෙන මේ යථාර්ථය නිරූපණය කිරීම. ඒක ඊටාම විශිෂ්ට ආකාරයකට කෙටි කතා කරුවා නිරූපණය කළ තිබෙනවා. ඔවුනන්ගේ ටිකක් ಗುಣ තියෙන පාටයි. ජිනසේන මෙසේ පැවසුවද එතරම් සාර්ථක ස්වරයක් එහි ගැබ්බ නොතිබේ. මම ආවේ හෙට උදේට අයියා එක්කගෙන යන්න. ඔපරේෂන් එකට අවශ්‍ය කටයුතු සේරම ලැහැස්ති කරා. දයානි පැවසුවා. එතකොට කවුද නංගියව ගොඩක් දෙන්න කැමති උනේ? ජිනසේන විස්මයෙන් විමසී. වෙන කවුරුවත් නෙවෙයි අයියේ. මම. දයානි වාඩි වී සිටි පුටුවෙන් නැගිට්ටා. එපා නංගියේ. ඒ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. රණදේව මල්ලි කවදාවත් ඔය අදහසට කැමති වෙන එකක් නැහැ. ජිනසේන බියටපත් වූවක් මෙන් බී. එයා විරුද්ධ වුණත් වෙන කවුරු විරුද්ධ වුණත් අයියා වෙනුවෙන් මම මේ කරන පරිත්‍යාගය වළක්වන්න පුළුවන් කමක් නැහැ. අයියා විතරක් මේ කාර්යයට අකමැති වෙන්න එපා. අයියා සනීප වෙලා හොඳින් ඉන්නව දකින්නට වඩා තවත් සනසිල්ලක් මට නැහැ. අයියේ දයානගේ කටහඬ බෙහෙවින් තිරසාරයි. ජිනසේනගේ මුළු සිරුරම වෙවුලා ගියේ. දෙතොල් පොපියන්ට විය. දැසින් කඳුළු ගැලී. මගේ රත්තරන් නංගී දෑත් දිගු කරගෙන ඉදිරියට පැමිණි හු නැගණියගේ උරහිස මත හිත තබාගෙන කුඩා දරුවෙකුසේ ඉකිබින් හඬන්ට වූයේ. විස්මයෙන් ඇල්ලී එරිස බලා සිටි හේමවතීගේ හා කමල්ගේ දැස් වලින් කඳුළු බිඳු ගලා එමින් තිබේ. ওই විදිහට කෙටි කතාව දුවේ පුතේ අවසන් වෙනවා. සහෝදර බැඳීමක යථා ස්වභාවය, මධ්‍යම පන්තික අනන්‍යතාවයන්, මධ්‍යම පන්තික අපේක්ෂාවන්, මධ්‍යම පන්තික සංකීර්ණතාවයන් බැහැර කරමින් මධ්‍යම පන්තික අපේක්ෂාවන් පසෙක තබා තම සොහොරා වෙනුවෙන් තම පවුලේ සමාජිකයන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන ශ්‍රේෂ්ඨ ගැහැණියක, ශ්‍රේෂ්ඨ නැගණියක අපිට හමු වෙනවා දයානි තුලින්. එය වර්තමාන සමාජයට මහඟු ආදර්ශයක් බවට අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ කෙටි කතාවේ ශිල්පීය කාරණා පිළිබඳව, මේ චරිත නිරූපණයේ විශේෂතා පිළිබඳව කෙටි කතා කරුවා මේ කෙටි කතාව විශිෂ්ටත්වයට පත් කරන්න භාවිතා කරපු ශිල්පීය උපක්‍රම පිළිබඳව කතා කරන තව බොහෝ දේවල් තියෙනවා දුවේ පුතේ. මම මූලික වශයෙන් අද දවසේ අවධානය යොමු කරුවේ මේ කෙටි කතාවේ තේමාව පිළිබඳව, මේ කෙටි කතාවේ වස්තු විෂය පිළිබඳව, මේ කෙටි කතාව දිගහැරෙන ස්වභාවය පිළිබඳව. හොඳයි දුවේ පුතේ. එහෙමනම් සිංහල පාඩම මෙතකින් නිමා වෙනවා. නැවතත් දවසක් ඔබ වෙනුවෙන්
මෙවැනිම පාඩමකින් හමුවනතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයබෝවන්. සිප් සවි රේඩියෝ තක්සලාවේ උසස් පෙළ දරුවන් සඳහා වූ සිංහල පාඩමයි ඒ අවසන් වුණේ. ප්‍රවීණ සිංහල විෂය පිළිබඳ දේශක සුගත් නයනානන්ද මහතාට අපි ආයුබෝවන් කියලා සමුදෙනවා. ඔබෙන් සමුගන්නට අවසරයි. නැන සවිය සපිරි යහපත් හෙට දවසක් ඔබ සැමට ආයුබෝවන්. සිප් සවිය රේඩියෝ තක්සලාව රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාර්යය